අයිබෝවන් දැන් පටන් ගන්න හදන්නේ මානව දේහ ක්‍රියාවලී පාඩමේ දෙවෙනි කොටස. ඒ කියන්නේ ශ්වසන පද්ධතිය ගැන තියෙන කොටස. එතකොට මේ කොටසදී අපි ඉගෙන ගන්නවා ශ්වසන පද්ධතියේ තියෙන මූලික යාන්ත්‍රණයයි, ඊට පස්සේ කොහොමද වායු හුවමාරුව වෙන්නේ, සවායු නිර්වායු, ඊට පස්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝග කියන මේ සියලු දේම මේ කොටසදී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය. එතකොට අපි මේකේ ශ්වසන පද්ධතියේ වෙන සියලුම ක්‍රියාකාරීන් ගැන කතා කරන්න යන්නේ. එතකොට අපි දන්නවා ශ්වසනය කියන්නේ ප්‍රධාන ජීවී ක්‍රියාවලිය, ජීවී දක්වන ලක්ෂණයක්. එතකොට මේ ශ්වසනය කරන විවිධ ජීවීන් විවිධ ආකාරයේ අනුවර්තන දක්වනවා. එතකොට මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය සඳහා ශ්වසන යාන්ත්‍රණය සිදු කරන්න කොහොමද ශරීරයේ අභ්‍යන්තරයේ අවයව කොටස් හැදගිහිලා තියෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ. එතකොට මේ මිනිසාගේ ශ්වසනය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ විවිධ පියවරවල් ඔස්සේ තමයි මේ ශ්වසනය සිදු වෙන්නේ. සරල නැහැ. එතකොට මේක ප්‍රධාන අවස්ථා තුනකට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි පෙනහැලි හා බාහිර පරිසර අතර වායු සංසරණය. එහෙම නැත්නම් කියනවා බාහිර ශ්වසනය කියලා. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි සෛලීය ශ්වසනය. එතකොට දැන් අපි ප්‍රධාන පළවෙනියටම සිද්ධ වෙන්නේ බාහිර ශ්වසනය. කියන්නේ දැන් අපි දන්නවා හුස්ම ඉහළ පහළ ගද්දී අපේ පෙනහැල්ල නැත්තම් පපුව තියෙන ස්ථානය පිම්බීමක් ඊට පස්සේ හැකිලීමක් සිද්ධ වෙනවා. ඒක අපිට පිටින් බලා ගන්න පුළුවන්. එතකොට අභ්‍යන්තරයේ ඒ හා සමාන ක්‍රියාවලියක් වෙනවා. ඊළඟට ගර්ත අපි දන්නවා මේ පෙනහැල්ල ඇතුලේ චූටි බැලුම් බෝල වගේ පොඩි පොඩි බෝල මිදි පොකුරු වගේ තියෙන ව්‍යුහයක් තියෙනවා. මේ ඒවට අපි කියනවා ගර්ත කියලා. මේක ඇතුලේ සිද්ධ වෙන වායු හුවමාරුව ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ අන්තිමේට මේ ගර්ත වලින් රුධිරයට වාතය ඔක්සිජන් අරගත්තට පස්සේ ඔක්සිජන් අරන් යනවා ශෛල වලට. ඒ කියන්නේ අන්තිම මේ සිරුරේ හැමතැනම තියෙන ශෛල, මේ ශෛල වලට ශෝෂණය කරන්න ඕනේ. මේ මෙතෙන්ද යනවා. එතකොට ඔය ටික තමයි ප්‍රධාන පියවර තුන. ඊට පස්සේ දැන් අපි දන්නවා මේ අපි හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. එතකොට පෙනහැලි තුලට ඔක්සිජන් සහිත වාතය ඇතුල් කර ගැනීමත්, ඊට පස්සේ අපි ශ්වසනය කරලා ඉවරුනහම බැහැර කරන දේවල් අපද්‍රව්‍ය විදියට පෙනහැලි වලින් ඉවත් කිරීමත් ශ්වසනයේදී සිද්ධ වෙනවා. මම මෙතන පොඩි ඇනිමේෂන් GIF එකක් දාලා තියෙනවා. ඒක අපිට කොහොමද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. Each lung is like a 3-liter bag inside our bodies, and we can make a model of lung, and you can see them inflating and deflating, breathing in and breathing out, and all you need is just an old plastic bottle, some balloons and plastic tubes. First take this plastic bottle and cut the top part out. Now this part will become your chest. Poke a hole with the scissor in the lid. Close the lid and then take this Y tube. The vertical notch is like your windpipe, and the two Y limbs are bronchi or smaller windpipes. Now take these two balloons, insert the Y tube inside the balloons. Tie them with the rubber band so that they are sealed properly. These are our two lungs. Now take this Y notch and put it inside the lid from the bottom. The model is ready except for the diaphragm. Now lungs seem to be doing most of the work, but the main driver behind lungs inflating and deflating is the diaphragm.
and we'll see how that works. So take the third balloon and cut the top notch off. This balloon should be small enough so that it fits tightly over this bottle. And now the whole model is ready. Notice these lungs deflate and inflate only when we pull the balloon or the diaphragm down. This balloon is the diaphragm in our body. When the diaphragm muscles contract, the diaphragm also contracts, pushing and deflating the lung. When the muscles are relaxed, the diaphragm comes down and the lungs get filled with oxygen. So these lungs supply blood with the oxygen and take away carbon dioxide. This happens inside the lungs, where blood inside the capillaries and air inside very thin pipes called alveoli come very close together. Now concentration of oxygen which enters the lung is less as compared to the මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම අන්තර්ජාලයෙන් අරගත්ත වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ වීඩියෝ එක දැම්මේ ක්‍රියාකාරකම 6.1 වායු සංසරණය ආදර්ශනීය කිරීම කියන ක්‍රියාකාරකම අපි කරන ආකාරය පෙන්වන්න. එතකොට මේකේ අවශ්‍ය සියලුම ද්‍රව්‍ය බොහොම ලස්සනට කරගෙන යන විදිය මේ වීඩියෝ එකේ පෙන්නනවා. එතකොට අපිට වීඩියෝ එක බලපුවාම මම විශේෂයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉංග්‍රීසියෙන් තියෙන ඒ වුණාට බලාගෙන හිටියාම හරියටම කරන්න ඕන දේ මොකක්ද කියලා තේරෙනවා. එතකොට අපිට අන්තිමට බලන්න පුළුවන් මේ රබර් පටිය යටින් හයි කරලා තියෙන රබර් පටලේ ඇද්දාම බැලුම් බෝල පිම්බෙන ආකාරයත් පටලේ ඉහිල් කරපුවාම බැලුම් බෝල හැකිලෙන ආකාරයත් බොහොම ලස්සනට මේකේ පෙන්නනවා වීඩියෝ එකෙන්. හරි. දැන් මෙතනදී පෙන්නලා තියෙනවා ශ්වසන පද්ධතියේ රූප සටහනක්. ශ්වසන පද්ධතියේ ක්‍රියාව පෙන්වන්න. එතකොට අපිට ඉස්සරෝම බලා ගන්න පුළුවන් මේ රූප සටහන නම් කරලා තියෙන අනුව ඉස්සරෝම අපේ වාතය ඇතුල් වෙන්නේ නාස්කුහරයට. නාසයේ ඉඳන් නාස්පුඩු වගේ ඉඳන් නාසයට නාස්කුහරයට ශ්වසන වාතය ඇතුල් වෙනවා. ඊට පස්සේ ග්‍රසනිකාව අපි කිව්වා මේ ග්‍රසනිකාව කියන එක ආහාර මාර්ගයටත් ඊට පස්සේ ශ්වසන පද්ධතියටත් පොදුව තියෙන කුටීරයක් කියලා කලින් කොටසේදී ඊට පස්සේ ග්‍රසනිකාව පහු කරලා ශ්වසන වාතය එනවා ස්වරාලයට. ස්වරාලය පහු කරපුවාම තියෙනවා ශ්වාසනාලය. ඊට පස්සේ මේ එතනම තියෙන උරතලය කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ශ්වාසනාලයෙන් ඊළඟට වාතය ඇතුළු වෙන්නේ නම් ශ්වාසනාලිකාව වලට ඒ කියන්නේ ශ්වාසනාලය දෙකට බෙදුනහම ඒකකට කියනවා අපි ශ්වාසනාලිකාව කියලා. ඊට පස්සේ මේවා තවදුරටත් අනුශ්වාස නාලිකාව වලට බෙදෙනවා. ඊට පස්සේ අනුශ්වාස නාලිකාව වලින් ගිහිල්ලා අන්තිමේට යන්නේ ගර්ත වලට තමයි වාතය ඇතුල් වෙන්නේ. මේ ගර්ත වලින් තමයි වාතය ඊට පස්සේ රුධිරයට ලබා දෙන්නේ. ඒත් එක්කම මේ නාස්කුහරයේ ඇතුල් පෘෂ්ඨ ඔක්කොම ශ්ලේෂ්මල ශ්‍රාවය වෙලා ඒ වගේ තියෙන ශ්ලේෂ්මල හින්දා කුහරයේ බිත්ති ඔක්කොම තෙත් වෙලා තමයි තියෙන්නේ. මේ නාස්කුව කුහරයේ මේ අභ්‍යන්තර බිත්ති වලත් පක්ෂම හුඟක් පිරලා තියෙනවා. එතකොට බාහිර වාතයෙන් ඉඳන් එන මේ වාතය ගත්තාම විවිධ දේවල් අඩංගුයි. සම්පූර්ණ මේ පිරිසිදු වාතය නැහැ. එතකොට විවිධාකාර කුඩා කුඩා අංශු කැබලි පරාග වගේ දේවල් ඊට පස්සේ කෘමි සත්තු බැක්ටීරියා දූවිලි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වාතය අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ එන වාතය ඇත්තට පිරිසිදු කිරීමක් වගේ තමයි වෙන්නේ. මේ ශ්ලේෂ්මල හින්දා ඒ වගේ ඇලිලා පෙරිලා අපේ ශ්වසන පද්ධතිය ඇතුළට යන එක නවතිනවා. ඊට පස්සේ මේ ඇතුලේ පක්ෂම තියෙනවා. මේ පක්ෂම මේ චලනය වෙලා මේ තියෙන අපද්‍රව්‍ය ශ්වසන මාර්ගයෙන් ඉවත් කරනවා. සමහර වෙලාවට කිවිසුමක් කැස්සක් ඇද්දි මේක කේටය සමග අපද්‍රව්‍ය ඔක්කොම ඉවත් කරනවා.
එතකොට කලින් ස්ලයිඩ් එකේදී කිව්වා වගේම දැන් නාස් කුහරය ඇතුලින් වාතය ගමන් කරද්දී සිදුවන ප්‍රධාන වෙනස්කම් ටිකකුත් මෙතන වෙනම පෙන්නලා තියෙනවා. එතකොට මේ මෙතන රූප සටහනක් පෙන්නලා තියෙනවා කොහොමද වාතය ඇතුළට ගලාගෙන යන්නේ කියලා. මුකෙමුත් යම් තාක් දුරට වාතය ගලාගෙන යනවා. මුකය විවෘත වෙලා තියෙනවා නම් නැත්තම් සාමාන්‍ය වෙලාවට නම් නාස් කුහර හරහා තමයි වාතය ගමන් කරන්නේ. එතකොට මේ ගමන් කරන වාතය නාස් කුහර තුලදී ආශ්වාස වාතය තෙත්වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වයට පැමිණීම සිද්ධ වෙනවා. ඒත් එක්කම ආශ්වාස වාතයේ අපද්‍රව්‍ය යම්තාක් දුරකට ඉවත් වීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා ටික සිද්ධ වෙනවා නාස් කුහරය හරහා වාතය ගමන් කිරීමේදී අර මං කලින් කිව්ව දූවිලි බැක්ටීරියා වගේ දේවල් ඉවත් වෙන්න තව උදව් කරනවා මේ මෙතනින් ඇතුළට ගිහපුවම තියෙන ශ්ලේෂ්ම වල හින්දා. එතකොට නාස් කුහරයේදී සිදුවෙන කෘත්‍ය ටික තමයි මෙතනදී පෙන්වන්නේ. අපි මුලින්ම පටන් ගද්දිම කතා කරා මේ ශ්වසන පද්ධතිය බොහොම සංකීර්ණ ශ්වසන ක්‍රියාවලිය බොහොම සංකීර්ණයි කියලා. කොටස් ප්‍රධාන තුනක් තියෙනවා කියලා. දැන් ඒකේ පළවෙනි කොටස උනේ බාහිර ශ්වසනය කියන එක. එතකොට ඒකෙදි වෙන්නේ ප්‍රධාන වැඩ දෙක තමයි ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි. කියන්නේ වාතය පෙනහැලි තුරට ඇතුල් කර ගැනීමත් ඊට පස්සේ එතනින් අපි ශ්වසනය කරලා ඉතුරු වෙච්ච සහ නිපදෙන ඵල ටික පෙනහැල්ලට එකතු කරලා පෙනහැල්ලෙන් බාහිර වාතයට පිට කිරීමක් කියන මේ දෙක ක්‍රියාවලි දෙක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපි අපේ දේහය ඇතුළට වාතය ඇතුල් කර ගැනීම අපි ආශ්වාසය කියනවා. එතකොට අපි අපේ දේහෙන් පිට කරන අපද්‍රව්‍යයි අනිත් දේවල් අඩංගු දේ වාතයෙන් අපේ ශරීරයෙන් බැහැර කිරීම අපි ප්‍රාශ්වාසය කියලා කියන්න පුළුවන්. එතකොට ආශ්වාසයේදී සිදුවන්නේ පෙනහළු තුරට වාතය අතුරු කර ගැනීම තමයි සරලව. එතකොට මේකට වෙන්න ඕනේ ප්‍රධාන දේ තමයි පෙනහැලි වල පරිමාව වැඩි කරගන්න ඕනේ. එතකොට පරිමාව වැඩි කරගන්න නම් මොකද කරන්නේ? අපේ උරස් කුහරය මේක අස්ථි වලින් වට වෙලා තියෙනවා. ඒවට තාක් දුරකට ඉහිල් වෙන්නයි පිම් වෙන්නයි පුළුවන්. එතකොට මේක උරස් කුහරේ පරිමාව වැඩි කරගන්න නම් මේක පිම්බුනහම පරිමාව වැඩි වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ අන්තර්පර්ශුක පේශි සංකෝචනය වීම නිසා පර්ශු ඉහළට එසවි උරතලයේ ඉදිරියට නෙරාගෙන එනවා. එතකොට ඒත් එක්කම මහා ප්‍රාචීරයේ පේශි මොකද වෙන්නේ? සංකෝචනය වීම නිසා මැද පෙදෙස ආතට වක්‍රභාවය අඩු වෙලා පරිමාව වැඩි කරගන්න උදව් කරනවා. එතකොට අන්තිම ප්‍රතිඵලය වෙන්නේ උරස් කුහරයේ පරිමාව වැඩි වෙන. එතකොට උරස් කුහරයේ පරිමාව වැඩි වුණාම ඒ හා සමානව පෙනහැලි වල පරිමාව වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? බාහිර ඉඳගෙන බාහිර වාතයේ ඉඳලා නාස් මාර්ග ඔස්සේ පෙනහැලි ඇතුළට වාතය ගලාගෙන එනවා ආශ්වාසයේදී. ඊළඟ එකත් බලමු. ඊළඟ එක තමයි එතකොට ඒකේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත මොකද්ද? ප්‍රාශ්වාසය. කියන්නේ සරලවම කිව්වොත් පෙනහැලි වල ඉඳන් වාතය එළියට පිටවි. මෙතනදී මේක වෙන්න නම් මොකද වෙන්න ඕන? පෙනහැලි වල පරිමාව දැන් කලින් වැඩි වුණා. දැන් එතකොට වෙන්න ඕනේ ඒකේ අනිත් එක අඩු වීම. ඒකට මොකද්ද වෙන්නේ? උරස් කුහරයේ පරිමාව අඩු කරගන්න ඕනේ. එතකොට උරස් කුහරයේ පරිමාව අඩු කරගන්න මෙන්න මේ වැඩ ටික ආයේ ශරීරයෙන් සිද්ධ වෙනවා. එතකොට මොකද කරන්නේ? ඉස්සරම අන්තර්පර්ශුක පේශි ඉහිල් වෙලා උරතලය හා පර්ශු මුල් තත්ත්වයට යනවා. ඒ කියන්නේ කලින් හුස්ම පරිමාව වැඩි කරගන්න ඉහළට ආවා. දැන්
ආයෙ ඒක පහළට යනවා. එතකොට මහා ප්‍රාචීරයේ පේශී ඉහිල් වෙලා වක්‍ර වෙලා මුල් තත්ත්වයට එනවා. මේ දෙකේ ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ මොකද්ද? උරස් කුහරයේ පරිමාව අඩුයි. උරස් කුහරයේ පරිමාව අඩු වුණාම මොකද වෙන්නේ? පෙනහැලි වල පරිමාව අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? පෙනහැල්ල නිකන් ඇකිලුණා වගේ වුණාම පරිමාව අඩු හින්දා ඒකේ තියෙන්න පුළුවන් වාත පරිමාවත් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අඩු කරගන්න ඕන හින්දා වාතයේ එතන ඉඳන් බාහිර පරිසරයට ශ්වසන මාර්ගය ඔස්සේ අන්තිම නාස්පුඩු වලින් අපි එළියට ඉවත් කරලා දානවා. මේකේ තමයි බාහිර ශ්වසනය කියලා අපි මේ ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන් අපිට. අපි ශ්වසනයේ පියවර 3ක් තියෙනවා කියලා කතා කරා. ඒතකොට මේ පියවර තුනේ පළවෙනි පියවර අපි ඉස්සෙල්ලා කතා කරා. දැන් දෙවෙනි පියවර තමයි ගර්ත තුල සිදුවන වායු හුවමාරු. එතකොට මේක පියවර ඔස්සේ මේ පොඩි දල සටහනකින් පෙන්නලා තියෙනවා කොහොමද ගර්ත වලට එනකන් වායු හුවමාරුව ඇවිල්ලා වායු හුවමාරුව වෙන්නේ කොහොමද කියලා පෙන්නලා තියෙනවා. ඒත් එක්ක මෙතන රූප සටහනක පෙන්නලා තියෙනවා ගර්ත කොහොමද තියෙන්නේ. ගර්ත වලට හොඳ රුධිර සැපයීමක් තියෙන රුධිර කේශ නාලිකා තියෙනවා. මේක නිකන් මිදි පොකුරක් වගේ තියෙන්නේ. ගර්ත තිබිලා තියෙනකින් අපිට වාසියක් තියෙන්නේ අපේ ශ්වසන පෘෂ්ඨයේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරගන්න පුළුවන්. එතකොට අපිට මේ ලබා ගන්න පුළුවන් වාත ප්‍රමාණය වැඩි වෙනවා මේකෙන්. එතකොට අපි බලමු කොහොමද ගර්ත වලින් වායු මාරු වෙන තැනට පියවර වශයෙන් එන්නේ කියලා. ඉස්සරෝම ඉතින් අපි දන්නවා නාස්කුහරයේ ඉඳන් ශ්වාසනාලියට එනවා වාතය. ඊට පස්සේ ශ්වාසනාලිකා අනුශාසනාලිකා හරහා වාතය ගමන් කරලා මේ අනුශාසනාලිකා කෙළවර තියෙන ගර්ත වලට වාතය ඇතුල් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ටික තමයි ඇත්තටම කියනවා නම් මේ ගර්තවල වායු හුවමාරු කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතනදී වෙන්නේ දැන් මේ ගර්තවල තියෙනවා ඇතුලේ වාතයේ ප්‍රමාණයක් තියෙනවා. අපි ඉපදිලා ඉස්සරම හුස්ම ගත්තට පස්සේ ඇතුල් වුණාට පස්සේ ආයෙ මරණකම්ම අපේ පෙනහැල්ලේ වාතය තියෙනවා. එතකොට දැන් මේ ගර්ත ඇතුලේ වාතය තියෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හුස්ම පිට කරලා ඉන්න අවස්ථාවක් කියලා හිතන්නකෝ. එතකොට ඒ වෙලාවේ ගර්ත ඇතුලේ තියෙන ඔක්සිජන් වලට වඩා ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අපි හුස්ම ගත්ත වාතයේ දැන් ඊට පස්සේ හුස්ම පිට කරලා ඇතුළට ගන්න වාතයේ ඔක්සිජන් ප්‍රමාණය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ. එතකොට ගර්තවලට ඇතුලේ පිටින් රුධිර කේශ නාලිකාවල තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒතකොට මොකද වෙන්නේ? සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ මේ ඔක්සිජන් ගමන් කරනවා ගර්ත ඇතුලේ ඉඳගෙන ගර්ත වලට සම්බන්ධ වෙලා තියෙන රුධිරයට රුධිර කේශ නාලිකාව ඇතුලේ තියෙන රුධිරයට මේ ඔක්සිජන් විසරණයෙන් ගමන් කරනවා. එතකොට ඒත් එක්කම මේ රුධිර කේශ නාලිකාවල තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේ වෙලාවේදී ඉහළයි. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළයි. ඒත් එක්කම ජල වාෂ්ප සාන්ද්‍රණයත් ඉහළයි. හැබැයි දැන් ගර්ත ඇතුලේ මේ වෙලාවේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ජල වාෂ්ප සාන්ද්‍රණයයි අඩුයි. එතකොට එතනදී අනිත් පැත්තට සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඇති වෙනවා කාබන් ඩයොක්සයිඩ් වලට ජල වාෂ්ප වලටයි. ඒත් හින්දා කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පයි මේ රුධිර කේශ නාලිකාවල ඉඳන් එනවා ගර්ත තුලට. ඒකලා මේ ජල වාෂ්ප සමග කාබන් ඩයොක්සයිඩ් අපි ප්‍රාශ්වාස කරලා එළියට දාන වාතයත් එක්ක එළියට ගමන් කරනවා. බාහිර පරිසරයට මුදාහරින එක තමයි වෙන්නේ. එතකොට ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදී කියපු කතාවට පොඩි සම්බන්ධතාවයක් තියෙන රූප සටහනක් මෙතනත් එකතු කරලා තියෙනවා. එතන තියෙන්නේ තනි ගර්තයක් අරගෙන ඉස්සෙල්ලා රූප සටහනේ තිබෙ ගර්ත ගොඩක් එකට එකතු කරලා මේ තනි ගර්තයක රූපයක් අරන් තියෙන්නේ. ඒකේදී පෙන්වලා තියෙන එක පැත්තකින් ඔක්සිජන් ඇවිල්ලා සෛල
රුධිර කේශ නාලිකා ඇතුලේ තියෙන රතු රුධිර සෛල වලට ගමන් කරන විදිහත් රුධිර කේශ නාලිකාවල තියෙන රතු රුධිර සෛල වලින් ඉඳන් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පය එළියට ගමන් කරන විදිහත් තියෙනවා. මේ දෙන්නම එළියට ඇතුළටයි ගමන් කරන්නේ විසරණයෙන්. ඒක වැදගත් කාරණයක්. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. අනිත් එක තමයි මෙතන මේ තනි රූපයක් දාන්න තව හේතුවක් මේක දැන් ශ්වසන පෘෂ්ඨය අපිට හොඳ පැහැදිලිව මේ තනි ගර්ථයක බලා ගන්න පුළුවන්. එතකොට මේ ශ්වසනයේදී ශ්වසන පෘෂ්ඨයකට තියෙන ලාක්ෂණික ගති ගුණ කීපයක් තියෙනවා. එතකොට අපි ඒ කාරණාත් මෙතනදී සාකච්ඡා කරලා බලමු. එතකොට කාර්යක්ෂමව දැන් අපිට යම්කිසි අවයවයක් හැදිලා තියෙන්නේ ඒ වැඩේ කාර්යක්ෂම කරගන්න. මොකද දැන් සමහර සතුන් ජීවින්ගේ එක අවයව තියෙනවා. එතකොට ඒ ජීවින් සරල වෙන්න එකම අවයවයෙන් කරන වැඩ කටයුතු ගොඩක් තියෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. දැන් අපි දන්න ශුද්ධ ජීවියෙක් ගත්තොත් එක සෛලයක් තියෙන්නේ. ඒ සෛලෙන් ඔක්කොම වැඩ ටික කරනවා. හැබැයි මහජීවින් ගත්තොත් ඒගොල්ලෝ එන්න සංකීර්ණ වැඩි. ඒ වැඩ කරගන්න ඒ අවයව ඉන්ද්‍රිය පද්ධති පිහිටලා තියෙනවා. එතකොට ඒ අදාළ කෘත්‍ය කරගන්න ඒක හොඳටම විශේෂණය වෙලා හොඳ ලක්ෂණ දක්වනවා. එතකොට දැන් මෙතනදී කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ශ්වසන පෘෂ්ඨයක් ඇතුලේ මෙන්න මේ කියන ලක්ෂණ ටික තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි වායු හුවමාරු වීම සඳහා ශ්වසන පෘෂ්ඨයේ තෙත් හා පාරගම්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ තෙත් කියන්නේ අපි තෙත් වෙන්න නම් ජලය තියෙන්න ඕනේ. පාරගම්‍ය වෙනවා කියන්නේ ඒ හරහා යන්න පාරක් හදලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පෘෂ්ඨය හරහා ලේසි. ඊට පස්සේ කාර්යක්ෂම වායු විසරණයක් සඳහා තුනී පෘෂ්ඨයක් වෙන්න ඕනේ. දැන් අපි දැක්ක මේ මෙතන රූප සටහනේ හොඳ පැහැදිලිව පේනවා. තනි සෛලික මේ සෛල පටලයක් තමයි මෙන්න මේ ගර්තයකට තියෙන්නේ. එතන එහා පැත්තේ තියෙන්නේ රුධිර කේශ නාලිකාවක්. එතකොට මේ සෛල ස්තර දෙකක් විතර තමයි තියෙන්නේ. බොහොම තුනී, ඊටමත් තුනී තමා මේක පිහිටලා තියෙන්නේ. එතකොට ඒකත් කාර්යක්ෂමතාවය වැඩි කරගන්න හේතුවක් තුනී පෘෂ්ඨයක් තියෙන එක. තුන්වෙනි එක තමයි සතුන්ගේ අවස්ථානුව විශාල වායු පරිමාවක් හුවමාරු වීමට තරම් එම පෘෂ්ඨය සතු විශාල වර්ගඵලයක් තියෙන්න ඕන. එතකොට මම කලිමුත් කිව්වා ගර්ත විශාල ප්‍රමාණයක් ඉතාම චූටි වලට හැදලා තින්නේ විශාල පුෂ්ටික වර්ගඵලයක් අරගන්න. එතකොට වේගින් ඉතාම කාර්යක්ෂමව වායු හුවමාරුව විශාල පරිමාව එකපාර හුවමාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කාරණාව අන්තිම එක මනා රුධිර සැපයීමක් තියෙන්න ඕනේ. දැන් මෙතනදී මේ රූප සටහන් මෙතෙන්ද දාන්න හේතුව වෙලා තියෙන්නේ අපිට බලන්න පුළුවන් හොඳ ගර්තයට ඊටාම සමීප රුධිර කේශ නාලිකාවක් යනවා. මේ වගේ හැම එකටම යනවා. ඒකට හොඳ රුධිර සැපයීමක් තියෙනවා. ඉක්මනට ශ්වසන වාතයේ තියෙන ඔක්සිජන් රුධිරයට ගන්නත් රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප එළියට දා ගන්නත් මේක උදව්වක් වෙනවා. ඒත් එක්කම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මිනිසාගේ ශ්වසන පෘෂ්ඨ වන ගර්ත බිත්තිය වායු හුවමාරු සඳහා කොහොමද අනුවර්තනය වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් අපි අර කලින් කියපු ලක්ෂණ 4 මෙතන අපිට තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ රූප සටහනත් අධ්‍යයනය කරොත් අපිට මේ කාරණා 4 තියෙනවා කියලා බොහොම හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ තේරුම් ගන්න ලේසි. බලන්න තියෙන්නේ එතකොට බොහොමයක් සතු ආයි කලින් කිව්වා වගේම කිව්වොත් දේහාවරණය තමා ශ්වසන පෘෂ්ඨයේ විදිහට භාවිතා කරන්නේ. හැබැයි මිනිසාගේ අපි දන්නවා දැන් ගර්ත තමා වායු හුවමාරුව කරන්නේ. ඇත්තටම කියන්නේ ලොකු පෙනහළු තිබ්බට ඇතුළට ගිහිල්ලා කුඩා මේකකේ වගේ වැඩ කරන්නේ මේ ගර්ත. එතකොට මේ ගර්ත වල තියෙන්නේ මොනවද? ගර්තවල ලක්ෂණ මොනවද කියලා බැලුවොත් ව්‍යුහයේ ගර්ත බිත්ති ඊටම තුනී. මෙතන රූප සටහනේ අපිට බලන්න පුළුවන් ගර්ත බිත්ති ඊටම තුනී. ගර්ත බිත්ති තෙත් වෙලා පවතින්නේ ශ්ලේෂ්මන ස්ත්‍රාව වෙලා නැත්නම් ජල වලින් තමයි මේ ගර්ත බිත්ති තෙත් වෙලා තියෙන්නේ. එතකොට ඉක්මනට වාතය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ
රුධිර කේශනාලිකා ජාලයක් හොඳට රුධිරය සපයනවා. මෙතන අපි රූප සටහනෙත් බොහොම පේනවා. වාත කෝෂ රාශියක් පිළිලා තියෙනවා. එතකොට ඒකෙන් පුෂ්ටික වර්ගඵලය වැඩි කරලා දෙනවා. එතකොට ඒ ටික තමයි අපිට මෙතන ශ්වසන පෘෂ්ඨයක තියෙන ලාක්ෂණික ගුණාංග යටතේ කතා කරන්න තියෙන්නේ. මීළඟට දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලියේ තුන්වෙනි අදියර, ඒ කියන්නේ සෛලීය ශ්වසනය කියන එක. දැන් ගර්ත වලින් රුධිරය තුළට ඔක්සිජන් ලබා ගත්තට පස්සේ ඔක්සිජන් අරන් යනවා ශ්වසන සියලුම සෛල ශ්වසනය කරනවා. එතකොට මේ හැම සෛලයකටම ඔක්සිජන් අරන් යන්න ඕනේ. එතකොට මේ රුධිරයෙන් ඔක්සිජන් පරිවහනය කරනවා සෛල වලට. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. එතකොට දැන් ගර්ත හරහා රුධිරයට විසරණය වූ ඔක්සිජන් දේහ සෛල තුළදී සරල කාබනික සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීම සිදු වේ. මෙම රසායනික ප්‍රතික්‍රියාවේදී ශක්තිය නිදහස් වෙනවා. අපි එතකොට ඒක හඳුන්වනවා සෛලීය ශ්වසනයේ විදිහට. මොකද්ද? ගර්ත හරහා රුධිරයේ විසරණය වූ ඔක්සිජන් දේහ සෛල තුළදී සරල කාබනික සංයෝග නැත්නම් ග්ලූකෝස් සමග ක්‍රියා කිරීම සිදු වේ. මෙම රසායනික ප්‍රතික්‍රියාවේදී ශක්තිය නිදහස් වෙනවා. මේක අපි හඳුන්වනවා සෛලීය ශ්වසනයේ විදිහට. ඒත් එක්කම අපි ඉගෙන ගත්ත ශ්වසනය කියන්නේ ජීව ක්‍රියාවලියක්. මේකෙන් කරන්නේ ශක්තිය නිපදවලා නැත්නම් ආහාර වලින් ලබා ගන්න ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය කියලා අපි කියනවා. ඒතකොට අපි බලමු ශ්වසනය යනු ජීව ක්‍රියාව සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුළදී සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය කියලා කියනවා අපි ශ්වසනයට. එතකොට මේ ශ්වසනය කියන එක පරිවෘත්තීය ක්‍රියාවලියක්. පරිවෘත්තීය කියන්නේ මොකක් හරි සංයෝගයක් බිඳහෙලීමක් තමයි මේ පරිවෘත්තීය ක්‍රියාවලිය වලදී සිද්ධ වෙන්නේ. එතකොට ශ්වසනයේදී වෙන ක්‍රියාවලිය නම් මොකද්ද? ඔක්සිජනුයි ග්ලූකෝසුයි සහභාගී වෙලා මෙන්න මේ ග්ලූකෝස් වල තියෙන අණු ටික කුඩා සංයෝග වලට කඩනවා. මොනවද? කාබන් ඩයොක්සයිඩ්, ජලය. ඒත් එක්කම පිට වෙනවා ශක්තියක්. මෙන්න මේ ශක්තිය තමයි අපේ ශරීරයේ ලබා ගන්න. මේකේ රසායනික ප්‍රතික්‍රියාව මෙතන පෙන්වලා තියෙනවා. C6H12O6 අපි දන්නවා ග්ලූකෝස් වල අණුක සූත්‍රය කියන්නේ. ඊට පස්සේ ඔක්සිජන් ඇති වෙලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්, ජලය, ශක්තිය. එතකොට අපිට මෙතන පේනවා මේ ග්ලූකෝස් වල තියෙන කාබන් අණු 6 තමයි මේ කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට වෙලා තියෙන්නේ. මෙතන තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තමයි මෙතන ජලය විදිහට පිට වෙලා තියෙන්නේ කියලා. ඊට අමතරව ශක්තිය පිට වෙනවා. මේ අපිට වැදගත් වෙන්නේ ඇත්තටම ශක්තිය. මේ සෛලීය ශ්වසනයෙන් අපි ශරීරයට ලබා ගන්න ශක්තිය. ඊළඟට බලමු අපි සවායු ශ්වසනය, නිර්වායු ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. සමහරවිට මේ වචන කලින් අහලා තියෙන්න පුළුවන් නිර්වායු ශ්වසනය කියලා කියන වචනේ. සවායු ශ්වසනය කියන්නේ ළමයි ඔක්සිජන් වාතයේ තියෙන ඔක්සිජන් භාවිතා කරලා ශ්වසනය සිද්ධ කරන එකට අපි කියනවා සවායු ශ්වසනය කියලා. අනිත් නිර්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් නොමැති විටදී සිදු කරන ශ්වසනය. මේකට එතකොට වෙනත් වායුවක් භාවිතා වෙන්න පුළුවන්. එතකොට සවායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් නැති විටදී සිදු කරන ශ්වසනය. නිර්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් නොමැති විටදී සිදු කරන ශ්වසනය. එතකොට සමහර ජීවීන් මේ නිර්වායු ශ්වසනය සිද්ධ කරනවා. අපි ගොඩක් වෙලාවට සවායු ශ්වසනය තමයි සිද්ධ කරන්නේ. හැබැයි
සතුන් තුලත් මේ නිර්වාය ශෝෂණය වෙන්න පුළුවන්. එතකොට ශාකසෛල වලදී නිර්වාය ශෝෂණය වුණොත් මධ්‍යසාර පැසීම විදියට හඳුන්වනවා. සතුන් තුල නිර්වාය ශෝෂණය වුණොත් ලැක්ටික් අම්ල පැසීම ලෙස හඳුන්වනවා. එතකොට මධ්‍යසාර පැසීමේදී ග්ලූකෝස් වලින් කාබන් ඩයොක්සයිඩ් එතිල් මධ්‍යසාරයයි ශක්තියයි තමයි ඇති වෙන්නේ. සතුන් තුල නිර්වාය ශෝෂණය වුණොත් ඇති වෙන්නේ ග්ලූකෝස් වලින් ලැක්ටික් අම්ලයයි ශක්තියයි. මේ ලැක්ටික් අම්ලය ඇති වුනහම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ඇති ක්‍රීඩා කරන ළමයි ඉන්නවා නම් නැත්තම් අපි සාමාන්‍ය ජීවිතේදීත් මේක වෙන්න පුළුවන්. කෙන්ඩ පෙරලෙනවා කියන එක අහලා ඇති. එතකොට වෙන්නේ දැන් වේගෙන් අපේ ශරීරයේ මාංශපේශි ක්‍රියාකාරීත්වය නිසා සියලුම තියෙන ඔක්සිජන් ඔක්කොම වේගෙන් පරිභෝජනය කරගෙන යනවා. එතකොට භාවිතා වෙනවා. එතකොට එතනදී ඔක්සිජන් අඩු අවස්ථාවක් ඇති වුනහම මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලාවකදී දෙහි සෛල ශෝෂණය කරන හින්දා ලැක්ටික් අම්ලය ඇති වෙනවා. එතකොට තමයි මේ වේදනාවක් එක්ක මාංශ පේශි විඩාවටපත් වෙන්නේ. එතකොට ලැක්ටික් අම්ලය ඇති වෙලා තමයි මේ වැඩේ වෙන්නේ. මේක ජීවීන්ට අඩු ශක්තියක් තමයි මෙතනදී ඇති වෙන්නේ. මේක පාඩුයි නිර්වායු ශෝෂණය කරන එක ජීවීන්ට වැඩි ශක්තියක් සහ වැඩි ලාභයක් සැපෙන්නේ ස්වායු ශෝෂණය කරොත් තමයි. අනිත් දේ තමයි මේ නිර්වායු ශෝෂණයේදී සිද්ධ වෙන්නේ ග්ලූකෝස් අර්ධ වශයෙන් බිඳහිලීමක්, සම්පූර්ණයෙන් බිඳහිලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්වායු ශෝෂණයේදී සම්පූර්ණයෙන් ග්ලූකෝස් අණු බිඳවට්ටලා තමයි ශක්තිය ලබා ගන්න. එතකොට ස්වායු ශෝෂණය තමයි ජීවීන්ට වාසිදායක වන්නේ. එතකොට අපි දැන් ස්වායු ශෝෂණයෙන් ශක්තිය ඇති වෙනවා කියලා කිව්වා. මේවා කොහොමද ගබඩා වෙන්නේ, කොහොමද මේ ශක්තිය අරගන්නේ සහ පිට කරන්නේ කියන දේ අපි කතා කරේ නෑ. මෙච්චර වෙලාවක් යනකම් අපි කතා කරේ වාතයේ ඔක්සිජන් අරගෙන ග්ලූකෝස් එක ක්‍රියා කරලා මේක බිඳවට්ටලා කාබන් ඩයොක්සයිඩ් අපි දන්නවා, ජලය දන්නවා. හැබැයි මේ ශක්තිය කිව්වට කොහොමද මේක වෙන්නේ කියලා මේ අවබෝධයක් නැති වෙන්න ඇති, තියෙන්න ඇති ප්‍රශ්නයක් කොහොමද මේවා තියෙන්නේ කියලා. ඇත්තටම මේකත් මෙතනදී අපි බලමු මේ මොකද්ද මේ කියන ශක්තියට මොකද වුනේ කියලා. එතකොට අපි දන්නවා මේ අපේ ශරීරයේ තියෙනවා ATP කියලා ද්‍රව්‍යයක්. මේකත් ඇතිලා තියෙන්නේ පෙන්ටෝස් සීනි කාණ්ඩයකුයි සමවෙන්න රයිබෝස් සීනි වලින් නැත්තම් පෙන්ටෝස් සීනි එකක් තමයි. ඒකත් ඇත්තටම නයිට්‍රජනීය භස්මයකුයි ඇඩිනින් කියන ඒත් එක්කම ෆොස්ෆේට් අණු කීපයක් නැත්තම් 3ක් එකතු වෙලා තමයි ATP අණුවක් හැදිලා තියෙන්නේ. එතකොට මෙතන මම ATP වල ව්‍යුහයත් පෙන්වන රූප සටහනක් පෙන්වලා තියෙනවා. කොහොමද මේ ශක්තිය එකතු වුනහම මේ ATP අණුවක් හැදෙන්නේ, ඒකෙන් ෆොස්ෆේට් අණුවක් ගැනලා ගිහිල්ලා කොහොමද ADP අණුවක් හැදෙන්නේ. එතකොට ශක්තිය ගබඩා කිරීම සහ නිදහස් කිරීම මේ GIF එකකින් මේ පැත්තේ පෙන්වලා තියෙනවා. ඒත් එක්ක මේ රූප සටහනකින් බොහොම සරලව පැහැදිලිව මෙතන පෙන්වලා තියෙනවා. එතකොට දැන් අපි ස්වායු ශෝෂණයේදී නිපදෙන ශක්තිය කොටසක් තාපයේ විදිහට උදාහරනවා. අනිත් කොටස රසායනික ශක්තිය විදිහට මෙන්න මේ මම කියපු ATP වල අධිශක්ති සංයෝගයක් විදිහට තැම්පත් වෙනවා. මේ ඉංග්‍රීසියෙන් කියන එකේදී පෙන්නලා ඇති මේ GIF ෆයිල් එකේදී මෙන්න මේ high energy bond එකක් විදිහට. එතකොට
ඇත්තටම මෙතනදී වෙන්නේ එතකොට මෙන්න මේ රසායනික ශක්තිය වශයෙන් ලැබෙන ශක්තියෙන් ADP අණුවක් ෆොස්ෆේට් කාණ්ඩයක් අරගෙන ATP අණුවක් හදාගන්න එක තමයි වෙන්නේ. ඉතින් මේ මෙතනදී මේක බොහොම ගැඹුරුව විස්තර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලොන්ට මම මේ දැන ගැනීමට තමයි පොඩ්ඩක් කිව්වේ මේ පාඩම පොඩ්ඩක් රසවත් වෙන්න ඕන හින්දා. එතකොට මේ ATP වල තමයි ශක්තිය ගබඩා කිරීම, ඊට පස්සේ මේ ATP තව තැනකට ගිහලා ශක්තිය නිදහස් කිරීම, ඊට පස්සේ මෙයා තව ශක්ති වාහකයක් විදිහට ක්‍රියා කරනවා. මෙන්න මේ ATP කියන අණුව අපිට ශෝෂණයෙන් හම්බෙන ශක්තිය ගබඩා කරගත්ත අණුව. මෙයාගේ එතකොට කෘත්‍යය වෙන්නේ මම කලින් කිව්වා වගේ ශක්තිය ගබඩා කරගන්නවා, ශක්තිය නිදහස් කරනවා, ශක්තිය එක තැනක ඉඳන් තව තැනකට අනේක තමයි මෙන්න මේ ATP අණුව කරන්නේ. දැන් එතකොට අපි මේ පාඩමේ අවසන් කොටසට ඇවිල්ලා ඉන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. අපි දන්නවා බොහොමයක් රෝග බෝ වෙනවා මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මාරාන්තික රෝග පවා තියෙනවා. එතකොට අපි මෙතනදී ඉගෙන ගන්න යන්නේ හැබැයි සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාව, ඇදුම, බ්‍රොන්කයිටිස් ශ්වාස නාලිකා ප්‍රදාහය, ක්ෂය රෝගය කියන රෝග ගැන තමයි ප්‍රධාන වශයෙන් අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. එතකොට සම්ප්‍රතිශ්‍යාව කියන රෝගය බොහොම සාමාන්‍ය රෝගයක්. අපිට බහුලව දැක ගන්න පුළුවන්. වැඩි හරියක් කුඩා ළමුන් අතර බොහොම බහුලව නිරන්තරයෙන් වැළඳෙන රෝගයක් කිව්වොත් නිවැරදි. එතකොට මේ සම්ප්‍රතිශ්‍යාව ගොඩක් වෙලාවට වෛරස් හින්දා තමයි ඇති වෙන්නේ. එතකොට ඒකේ රෝග ලක්ෂණ ගත්තොත් හිස රදේ, කිවිසුම් යාම, සොටු දියර ගැලීම, කැස්ස වැනි රෝග ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. මේක දැන් අපි දන්නවා වෛරස් වලින් බෝ වෙන ලෙඩ වලට ඖෂධ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට වෙන්න පුළුවන් ප්‍රවේශම් වෙලා ඉන්න එක අපේ ශරීරයෙන්ම ඇති කරන ප්‍රතිශක්තියෙන් තමයි මේ වෛරස් ආසාදන වලින් බේරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් අහිතකර දූවිලි, පින්න වගේ දේවල් වලින් අහිතකර පරිසර තත්ත්ව වලින් ආරක්ෂා වෙලා හිටියම් මේ රෝගී ඉක්මනට හොඳ කරගන්න පුළුවන්. ඒත් එක්කම වෛද්‍ය උපදෙස් ලබා අනුව ඖෂධ භාවිතයක් ගන්නත් පුළුවන් රෝගයේ උත්සන්න වුණොත්. ඊළඟට තියෙනවා නියුමෝනියාව. නියුමෝනියාව ඇති වෙන්නේ පෙනහැලි වලට බැක්ටීරියා, වෛරස් කියන කාණ්ඩ දෙකේම කියන විෂ බීජ වර්ග දෙකේම ආසාදනයේ හින්දා පෙනහැලි වලට ආසාදනය වුණොත් මේ නියුමෝනියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙතනදී වෙන්නේ පෙනහැල්ලට මේ වෛරස් හෝ බැක්ටීරියා ආසාදනය වුණාම පෙනහැල්ලේ අපි කිව්වා දැන් පෙනහැල්ල ශ්වසන පද්ධතියේ ශ්ලේෂ්මල ස්‍රාවය වෙනවා කියලා මේ බාහිරින් වෙන අංශු එළියට අයින් කරලා දාගන්න. මේකෙදි වෙන්නේ මෙන්න මේ ස්‍රාව වෙන ඇතුලේ දියර එකතු වෙනවා. එතකොට තමයි නියුමෝනියාව ඇති වෙන්නේ. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ සම්ප්‍රතිශ්‍යාව කැස්ස දිගු කාලයක් තිබ්බොත් නියුමෝනියාවට එන්න පුළුවන්. එතකොට අපි මීට මේ මට්ටමට එන්න කලින් වෛද්‍ය උපදෙස් අරගෙන මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. නියුමෝනියාව කියන්නේ එක වෙලාවකට මාරාන්තික මට්ටමට යන්න පුළුවන් හින්දා මේ ආරක්ෂා වීම වැදගත්. සහ ප්‍රතිකාර වලට යොමු වීම, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඊටම වැදගත්. ඇදුම මේකත් බොහොම සුලභ රෝග මට්ටමක්. ඇදුම කියලා කියන්නේ ඇත්තටම ආසාත්මිකතාවයක්. ආසාත්මිකතාවයක් කියන්නේ යම්කිසි අණුවක් නැත්නම් පාටිකල් එකක් නැත්නම් බාහිර එන කාරකයක් ශරීරයට ඇතුල් වෙන්න ආපුවාම අපේ ශරීරයෙන් ස්වභාවිකව ඒකට දක්වන ප්‍රතිරෝධීතාවයෙන් හින්දා තමයි
ආසාත්මිකතාවය කියන එක ඇති වෙන්නේ. එතකොට වාතයේ තියෙනවා දූවිලි, පරාග, ලී කුඩු, සත්ව ලොම්, කෙඳි වර්ග, ශාක කෙඳි වර්ග, අපිට ඇහැට පේන්නේ නැති කුඩා අංශු, විවිධ ශුද්‍ර ජීවීන්, වෛරස වගේ මේ වගේ විශාල දේවල් ප්‍රමාණයක් මේ වාතයේ අපිට ඇස් දෙකට පේන්නේ නැතුව අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ අපි ශ්වසනය කරපුවාම ආශ්වාස කරපුවාම මේ වාතයේ තියෙන මේ අංශු අපේ ශරීරය තුළට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට මේවට දක්වන ආසාත්මිකතාව නිසා ශ්වසන නාලිකාව ඉදිමිලා අපිට ආශ්වාස කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේක එතකොට අර අපහසුතාවයත් එක්ක මේ හීන් වුණාම අමාරුවෙන් වේගෙන් හුස්ම ගන්න හින්දා පොඩි සද්දෙකුත් නිකුත් වෙනවා. මේකටත් වෛද්‍ය ප්‍රතිකාර අරගෙන අපිට පරිස්සම් වෙලා සුව කරගන්න පුළුවන් රෝගයක්. ඊළඟට බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වාස නාලිකා ප්‍රදාහය. මේක සිද්ධ වෙන්නත් පුළුවන් වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයකින් ශ්වාස නාලිකා ඉදිමිලා තමයි මෙන්න මේ රෝගය ඇති වෙන්නේ. මේකදී වෙන්නේ අධික කැස්සයි හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන එක තමයි මෙන්න මේ රෝගයේ ලක්ෂණ. ඊත් එක්කම ශ්වාස නාලිකාවලට අනුව අමතරව ශ්වාස ස්වරාලයත් ආසාදනය වෙන්න පුළුවන්. එතකොට කටහඬ කතා කරගන්නත් අමාරු වෙන්න වෙලාවක් තියෙනවා. මේවට වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරගෙන මේ ලෙඩ මේ රෝග සුවපත් කරගන්න පුළුවන්. එතකොට සමා වෙන්න ඊට පස්සේ අපි අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙන රෝගය තමයි ක්ෂය රෝගය. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ටියුබර්කියුලෝසිස් කියලා. මේකත් ශ්‍රී ලංකාව තුළ බොහොම කාලයකට ඉහතදී හුඟක් ශීඝ්‍රව පැතිරලා ගියපු රෝගයක්. ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව නිසා තමයි මේ රෝගය ඇති වෙන්නේ. මේ බැක්ටීරියාව පෙනහැලි වලට ගිහිල්ලා වර්ධනය වෙලා පෙනහැලි පටක විනාශ කරනවා. එතකොට මේ පටක ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේකේ ආසාදනය වුණු අයට විවිධ රෝග ලක්ෂණ මතුවෙනවා. එතකොට ක්ෂය රෝගී නිසා වෙන්න පුළුවන් තව මේ ශරීරයේ විවිධ ස්ථානවලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට රෝග ලක්ෂණයක් විදිහට මේ සෙම සමග පටක කැපලි රුධිරය පිටවීමක් දැක ගන්න පුළුවන්. ඒක අනුව ක්ෂය රෝග පරීක්ෂාවක් කරගෙන අපිට මේ රෝගය තහවුරු කරගෙන ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. එතකොට ක්ෂය රෝගයේ ලක්ෂණ විදිහට ගත්තොත් අධික වෙහෙස, උණ කැස්ස සමග රුධිරය පිටවීම, කෑම අරුචිය, ශරීරයේ ක්ෂය වීම නැත්නම් කෙට්ටු වෙන එක බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ සඳහා බොහොම ලංකාව තුලත් ප්‍රතිකාර ඊටාම හොඳින් ගන්න පුළුවන්. මේකට ප්‍රතිශක්තිකරණ එන්නත් නිසි වෙලාවට භාවිත කරන එක වැදගත්. මේක සම්පූර්ණයෙන් නිට්ටාවටම සුව කරගන්න බෙහෙත් තියෙනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුම්පානය නිසා ඇතිවෙන රෝගාබාධ පිළිබඳව. බොහොමයක් ශ්‍රී ලංකාව තුළ බහුතරයක් පිරිමි අයත් ඉතා අල්ප වශයෙන් කාන්තාවනු දුම්පානය කරනවා. නමුත් විදේශ රටවල් වල ගැහැණු පිරිමි ભેදයක් නැතුව දුම්පානය කරගෙනවා කියන එක අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ දුම්පානය කියන එක ඇත්තටම ශරීරයට අනවශ්‍ය දෙයක්. කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේකෙන් ලෙඩ වෙන එක තමයි වෙන්නේ. එතකොට දුම්පානය කරපුවහම මොකද වෙන්නේ කියලා අපි බලමු. වැඩි හරියක්ම වෙන්නේ ලෙඩ හැදෙන එක තමයි. පළවෙනි එක තමයි මේ පෙනහැලි ආශ්‍රිතව පිළිකා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ බොන්කයිටිස් වගේ රෝග ඇති වෙන්න පුළුවන්. වෙන විවිධ රෝගාබාධ තත්ත්වය තියලා මරණය ඉක්මන් වෙන එක තමයි වෙන්නේ.
එතකොට මේ සිගරට් දුමෙහි මේ අඩංගු වෙනවා කාබන් මොනොක්සයිඩ්. මේ කාබන් මොනොක්සයිඩ් කියන්නේ ඊටාම විෂ වායුවක් වැඩි සාන්ද්‍රණින් ආවොත් ඊටාම පහසුවෙන් මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේ කාබන් මොනොක්සයිඩ් වලට පුළුවන් ඔක්සිජන් එක්ක තරඟ කරලා වේගයෙන් ගිහිල්ලා රුධිරයේ තියෙන මේ රතු රුධිර සෛලත් එක්ක රතු රුධිර සෛල වල තියෙන හිමොග්ලොබින් එක්ක සම්බන්ධ වෙන්න. ඔක්සිජන් වලට වඩා වේගින් කාබන් මොනොක්සයිඩ් වලට. එතකොට මොකද වෙන්නේ? ඔක්සිජන් දැන් මේ රතු රුධිර සෛල නැත්නම් රුධිරයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩු කරලා වැඩියෙන් කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරන්න පුළුවන්. එතකොට ඔක්සිජන් පරිමාණය අඩු වෙනවා. ඊට පස්සේ මේ සිගරට් දුමේ තව අඩංගු වෙනවා නිකොටින් කියලා. එතන නිකොටින් කිව්වොත් මත්ද්‍රව්‍යයක් කියවුවොත් නිවැරදි. මේ නිකොටින් හින්දා හෘද ස්පන්දන වේගය తాවකාලිකව වැඩි කරනවා. එතකොට රුධිර පීඩනය తాවකාලිකව වැඩි වෙනවා. මේකත් දීර්ඝකාලීනව ගියොත් ශරීරයට අහිත කරයි. ඊට පස්සේ මේ සිගරට් දුම හින්දා ශ්වසන මාර්ගයේ තියෙන පක්ෂම විනාශ වෙන්න පුළුවන්. එතකොට දැන් මේ පක්ෂම විනාශ වුණොත් අපේ අර ශ්වසනය වාතය පිරිසුදු කරන ක්‍රියාවලියට විශාල බලපෑමක් එනවා. එතකොට මේකත් එක්ක එන විවිධ දූවිලි අංශු, විවිධ අංශු, ඔය පරාග, ශුද්ධ ජීවීන් වගේ ද්‍රව්‍ය අපේ ශ්වසන මාර්ගයට ඉතාම පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඒක හින්දා ශ්වසන නාලි මේ ශ්වසන මාර්ගයේ තියෙන ශ්වාස නාලය ශ්වාස නාලිකා මේවා ඉදිමිලා සංකූලතා බ්‍රොන්කයිටිස් වගේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ශ්වාස නාල අපිච්චද සිගරට් දුමට නිරාවරණය වුණාම අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වෙලා බොහොම භයානක පිළිකා ඇති වෙන්න පුළුවන්. මේ සිගරට් හින්දා අවුරුද්දකට විශාල ප්‍රමාණයක් මිය යාමක් සිද්ධ වෙනවා. අනිත් දේ තමයි මේ දුම් බොන්නේ නැති අයට විශාල හානියක් වෙනවා. මේ දුම් බොන කෙනෙක් ළඟ හිටියොත් මේ සිගරට් දුම ආග්‍රහණය වෙලා. එතකොට බලමු අපිට තව රෝග දෙකක් පෙන්වලා තියෙනවා මේ සිලිකෝසිස් කියලා. ඒ කියන්නේ ග්‍රැනයිට් ගල් අඟුරු පතල් වැලි වීදුරු වැනි කර්මාන්තශාලාවල වැඩ කරන අයට නිතරම සිලිකා සංයෝග දූවිලි වලට නිරාවරණය වෙලා එම අංශු ආශ්වාසය කරපුවාම මේවා ගර්ත වලට ගිහිල්ලා එමගින් පටක විනාශ වෙලා තමයි මේ සිලිකෝසිස් කියන රෝගය ඇති වෙන්නේ. මේකට ඉතින් කරන්න පුළුවන් අපිට හොඳ මුඛවාවරණ පාවිච්චි කරලා මේක බලක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ ලෙඩේ බෞතරයක් දෙනට ඇතිීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඇස්බෙස්ටොසිස් අපි දන්නවා අපේ වහල්වල් වලට සිවිලි කරන්න ඇස්බෙස්ටොස් කෙඳි පාවිච්චි කරනවා. කෙඳි වලින් හදපු ඇස්බෙස්ටොස් තහඩු පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ තමයි මේ හීනි කුඩාවට ඇස්බෙස්ටොස් කෙඳි කැඩිලා එනවා. ඉතින් මේ එන ඇස්බෙස්ටොස් කෙඳි තියෙන දූවිලි ආශ්වාස කරපුවාම තමයි මේ රෝගය ඇති වෙන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ මේවා එකතු වෙලා රැස් වීමම මේ වේගයෙන් පටක විනාශ වෙලා යන එක. එතකොට මේ ටික තමයි මේ පාඩමේ බලාපොරොත්තුනේ ප්‍රධාන වශයෙන් ආය සාරාංශයක් කිව්වොත් බාහිර ශ්වසනය, ඊට පස්සේ ගර්ත තුල ශ්වසන හුවමාරුව, ඊට පස්සේ ශෛලීය ශ්වසනය සහ අපි කතා කරා සවායු නිර්වායු කියන්නේ මොකද්ද? ඊට පස්සේ ශක්තිය කොහෙද ගබඩා වෙන්නේ? ATP කියන්නේ මොකද්ද? ඊට පස්සේ අන්තිමට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග කතා කරා.